දැන් ළමයි අහනවා දැන් අන්තිමට 9යි P1 කියලා ගත්තොත් ඉලක්කම් 9යිනේ බිඳුවක් ගත්තොත් 10ක් එනෝ නේද කියලා. එතකොට පුතේ පළවෙනි ඉලක්කමට දාන ඉලක්කම අයින් කරන්න ඕනේ. එතකොට 9යි. හරි. දැන් එකම ඉලක්කම නැවත ගන්න බැරි හින්දා එක තැනකට දැම්මොත් ඒ ඉලක්කම අඩු කරන්න ඕන. හරි. දෙවෙනි කොටස බලමුකෝ. ඔන්න අපි දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටස කියන්නේ ඔත්තේ සංඛ්‍යා. දැන් ඔත්තේ සංඛ්‍යා කොච්චර තියෙනවද කියලා බලන්න යන්නේ. ඒක අපි හිතමු අර ඕනනම් මුළු සංඛ්‍යා ප්‍රමාණයෙන් ඉරට්ටේ ටික අඩු කරත් ඔත්තේ එනවා. අය මුළු සංඛ්‍යා 81යි කියලා දෙකේ බැලුවා. එතන මෙතන 41යි කියලා බැලුවා. එතකොට 81කින් 41ක් අඩු කරම 40යි කියලා එනවා. හැබැයි එහෙම ගන්න නැතුව මම කියලා දෙන්නම් මේ තියරි එකට අනුව ගන්න විදිහ. එතකොට මේ ඉලක්කම් දෙකකින් ඔත්තේ වෙන්න නම් අන්තිම ඉලක්කම ඔත්තේ වෙන්න ඕන. අන්තිම ඉලක්කම ඔත්තේ. ඊට පුතේ අන්තිමට බිඳුව දාන්න බෑනේ. ඉතින් බිඳුව ඉරට්ටෙන්නේ. දැන් මෙතන අන්තිමට පුළුවන් 1 3 5 7 9 කියන වෙන් එකක් දාන්න. අන්තිමට 1 3 5 7 9න් ඕන එකක් දාත හැකි මෙතෙන්ට. කියන්නේ 1 2 3 4 5නේ 5යි P1. මුලට බිඳුව බෑ වෙන ඕන එකක්. මේක විභේදනය කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මෙතෙන්ටයි තැන් දෙකට විශේෂ නැහැ. විශේෂ එකක් නැහැ. මොකද මෙතෙන්ට බිඳුව යන්නේ නැහනේ. එකපාරෙන් ලියත හැකි. එහෙනම් ඔත්තේ සංඛ්‍යා ගන්නකොට ඉස්සෙල්ලාම තෝරනවා අග ඉලක්කම. මේ පහෙන් එකක්. 5යි P1. අග ඉලක්කම තේරුවා. තර අග ඉලක්කමට මේ පහෙන් ඕන එකක් ගත්තා. එතකොට ඒක දැම්මා. දැන් ඉලක්කම් කීයක් ඉතුරුද? ඉලක්කම් ඔක්කොම 10ක් තියෙනවා. මෙතෙන්ට එකක් ගියාම ඉලක්කම් 9ක් ඉතුරුයි. ඒ ඉලක්කම් 9 තුල බිඳුව තියෙනවා. ඇයි බිඳුව මෙතන නැහැනේ? මෙතෙන්ට බිඳුව වෙන්නේ නැති නිසා ඉතිරි ඉලක්කම් 9 තුල බිඳුව තියෙනවා. බිඳුව අයින් කරනවා. අයින් කරාම ඉලක්කම් 8යි මෙතෙන්ට. 8න් එකක් තමයි එතෙන්ට දාන්නේ. 8යි P1. ගාමු ගණන් කිරීමේ මූලධර්මයේ. ඔත්තේ වුණාම අන්තිම ඉලක්කම ඔත්තේ වෙන්න ඕනේ. එතකොට මෙතෙන්ට 5යි P1 අන්තිම ඉලක්කම තේරුවා. එතන මුල් ඉලක්කමට ඉතිරි ඉලක්කම් 9න් ඕනම එකක් දාන්න බෑ. මොකද ඉතිරි ඉලක්කම් 9 බිඳුව තියෙනවනේ. මෙතන බිඳුව නැහැනේ. එතන ඉතිරි ඉලක්කම් 9 බිඳුව තියෙනවා. ඒ බිඳුව අයින් කරනවා. එතකොට ඉතිරි ඉලක්කම් 8යි. 8න් එකක් තමයි මෙතෙන්ට තෝරන්නේ. 8 එකම ආරෝපිතේ බෙදීම 7 එකම ආරෝපිතේ 5 එකම ආරෝපිතේ බෙදීම 4 එකම ආරෝපිතේ. 8 වැඩි කිරීම කමාරෝපිත 7 බෙදීම කමාරෝපිත 7 5 වැඩි කිරීම කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 4 මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා 8 වරක් 5 40යි. එහෙනම් ඔත්තේව 40යි. ඕනනම් අපිට අර කලින් ක්‍රමයට මුළු සංඛ්‍යා ගානෙන් අඩු කරාම ඉරට්ටේව ඔත්තේ වෙනවා 81කින් 41ක් ගියාම 40යි. එහෙම හදන්නත් පුළුවන්. හරි හදන්නකෝ. ඊට පස්සේ අහනවා ඔයගොල්ලන්ගෙන් අන්තිම තුන්වෙනි කොටස පහේ ගුණාකාර සංඛ්‍යා. ඔන්න බලන්න පහේ ගුණාකාර තෝරන විදිය. පහේ ගුණාකාර තෝරන විදිය බලමු ඊගාවට. තුන්වෙනි කොටස.
මේක මෙහෙමයි. ඔයගොල්ලෝ නිවිහනේ ඉල්ලේ ආයි පාරක් නෝට් එක ලියලා බලන්න එකෙන් එකට තනියම තේරුම් ගන්න බලලා. හරි? එතකොට හරියනවා. මෙහෙම ගත්තේයි මෙහෙම ගත්තේයි මම ලියන කරුණු ඔක්කොම ඔයගොල්ලෝ මේ පැහැදිලිව දක්ව ගන්න පැන්සලෙන් හරි වෙනම ලියන්න අවශ්‍ය කරුණු. තුන්වෙනි කොටස පුතේ අහලා තින්නේ ඔයගොල්ලන්ගෙන් පහේ ගුණාකාර සංඛ්‍යා. පහේ ගුණාකාර සංඛ්‍යා. දැන් පහේ ගුණාකාර ගන්නකොට දැන් මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යානේ. පහේ ගුණාකාර ගන්නකොට අන්තිමට එන්න ඕන පහේ ගුණාකාරයක්. දැන් පහේ ගුණාකාර සංඛ්‍යාවලදී අන්තිමට පහේ ගුණාකාර වෙන්නේ 0යි 5යි. ඒ දෙකෙන් එකක් ආවොත් පහේ ගුණාකාරයක් වෙනවා. නැත්නම් එක ආවොත් අන්තිමට දෙක ආවොත් තුන ආවොත් හතර ආවොත් 6 7 8 9 ඒවට පහේ ගුණාකාර එන්නේ නැහැ. පහේ ගුණාකාර වෙන නම් අන්තිමට බිඳුව හෝ පහ වෙන්න ඕන. හැබැයි මුලට බිඳුව බෑ. එහෙනම් බිඳුව තමයි විශේෂ සංඛ්‍යාව. බිඳුව කියන්නේ දැන් තැන් දෙකකට විශේෂ වෙච්ච සංඛ්‍යාවක්. එහෙනම් මේක විභේදනය කරන්න ඕන. විභේදනය කරනකොට මේ අන්තිම තැන ගත්තා නම් හරි මෙතන බිඳුව අගට එන සහ බිඳුව අගට නොඑන. එතකොට අගට බිඳුව එනවා නම් එන අවස්ථාව අගට බිඳුව නොවන අවස්ථාව කියන්නේ අගට බිඳුව නැතුණු පහනේ ඉන්නේ. ඔය විදිහට අවස්ථා දෙකකට විභේදනය කරමු. අගට බිඳුව එන ආකාර. අගට බිඳුව එනවා නම් පුතේ මේ විදිහට. අගට බිඳුව එනවා නම් මෙතෙන්ට බිඳුව එන ආකාරය කියන්නේ මෙන්න මේ වගේ ආකාරයක්. අගට බිඳුව එනවා. තර අගට බිඳුව එනවා නම් අග ඉලක්කමට තියෙන 1යි ඒකම තෝරනවා. 1යි p1 මේ අග ඉලක්කම මේක. හරි? 1යි තියෙන එකම තෝරනවා. එතකොට ඉලක්කම් 9ක් ඉතුරුයිනේ. ඉලක්කම් 9ක් ඉතුරුයි පුතේ බිඳුව ගියාම තව 9ක් තියෙනවා. ඒ 9න් ඕන එකක් දාන්න පුළුවන් නේ මුලට. බිඳුව නැහැ එතන. එහෙනම් ඒ 9න් එකක් මුලට 9යි p1. පුරුදුනාම ලේසි. ඒ දෙක ගුණ කරනවා ගණන් කිරීමේ මූල ධර්මයේ. දැන් මේකෙදි බිඳුව තැන් දෙකට විශේෂ හින්දා බිඳුව අගට එන සහ බිඳුව අගට නොයන කියලා වර්ග කරගන්න විභේදනය කරගන්න. කළා මේ දෙක එකතු කරන එක කරන්න. අතන මේකේ අවස්ථාව තමයි අර 1යි p1 කියලා දැම්මේ. මේකේ අවස්ථාව තමයි අර මේ බිඳුව මෙතෙන්ට දැම්මහම ඉතුරු වෙන ඉලක්කම් 9න් ඕන එකක් මෙතන දාන්න පුළුවන් නේ. 9යි p1. හරි. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරි. එතකොට මේක සුළු කරොත් එන්නේ 9යි p1 කියන්නේ 9 මං හිතෙන් සුළු කරලා දාන එක 9යි. අගට බිඳුව එන ආකාර. ඊගාට අගට බිඳුව නොයන ආකාර. අගට බිඳුව නොයන ආකාර. එතකොට අගට බිඳුව නැති ආකාර කියන්නේ මේක අගට පහ එන ආකාර. අගට පහ. එතකොට අගට පහ එන ආකාර කිව්වොත් අන්තිමට ඉලක්කම් කියන්නේ මේ පහ විතරයිනේ මෙතෙන්ට දාන්න පුළුවන්. අතට 1යි තියෙන්නේ ඒකම තෝරනවා. 1යි p1. අගට මේ පහ තේරීම. ඒ කියන්නේ මෙතෙන්ට 1යි p1. මෙතෙන්ට. උතර පුතේ අගට පහ දැම්මොත් ඉලක්කම් 9ක් ඉතුරුයි. ඒ ඉලක්කම් 9 බිඳුව තියෙනවා. ඒ පහනේ අගට දාන්නේ. උතර ඒ ඉලක්කම් 9 බිඳුව තියෙනවා. එතකොට බිඳුව මුලට දාන්න බෑනේ. බිඳුව අයින් කරාම ඉලක්කම් 8යි. 8න් එකක් තමයි මෙතෙන්ට තෝරන්නේ. 8යි p1. මේ දෙක එකතු කරනවා. මෙතෙන්ට එන්නේ පුතේ 8යි p1. මම මෙතන කරන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන සටහනක් ගහගන්න එක. මෙහෙම පෙළිලියලා හදන්න. අතනත් මම සටහනක් කරා. ඒක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි ඒක කරගත්තාම ඔයගලන්ට පැහැදිලිව පේනවා. දැන් අගට පහ ගන්නවා නම් 1යි p1නේ. එතකොට මෙතෙන්ට පහ දැම්මොත් ඉතිරි ඉලක්කම් 9න් ඕන එකක් මෙතන දාන්න බෑ. බිඳුව අයින් කරන්න ඕනේ. එතකොට බිඳුව අයින් කරොත් ඉතිරි ඉලක්කම් 8න් එකක් තමයි මෙතෙන්ට එන්නේ. 8යි p1. ගණන් කිරීමේ මූල ධර්මයෙන් මේ දෙක ගුණ කරනවා. ඉතින් මේවා වෙනම සුළු කරලා දාන්න මම එකපාරට දාන්නම් 8 වැඩි කිරීම 1 8යි. එහෙනම් පහේ ගුණාකාර සංඛ්‍යා 9 ධන 8 17යි. පහේ ගුණාකාර 17ක් තියෙනවා. ඒතර ඔක හරියට එහෙම විභේදනය කරලා ගත්තේ නැතොත් වරදිනවා. හරි?
මේක ඕනවට වඩා ඔයගොල්ලෝ නිකන් හිතට ගන්න එපා. සාමාන්‍ය විදිහට හිතන්න. පහේ ගුණාකාර නම් අන්තිමට මෙතන තියෙනවෙන් 5.5 විතරයි. අන්තිමට බිංදුව ආවත් 5 ආවත් 5ේ ගුණාකාර වෙනවා. ඉතින් බිංදුව මුලට දාන්න බෑ. අනිත් ඕන එකක් මුලට දාන්න පුළුවන්. ඒතර බිංදුව කියන එක විශේෂයි තැන් දෙකටම. ඒ නිසා විභේදනය කරනවා බිංදුව අගට එන සහ බිංදුව අගට නොඑන. බිංදුව අගට නොඑනවා කියන්නේ 5 අගට එන කියන එක. ඒතර මේක තෝරනවා නම් මෙතන එකයි තියෙන්නේ ඒකම තෝරනවා නම් 1p1. ඉතුරු ඉලක්කම් 9ක් ඉතිරි ඒ 9න් ඕන එකක් මෙතෙන්ට ගත හැකි. එතන බිංදුව නැති හින්දා 9p1. මෙතන අගට 5 එනවා නම් ඒකම තෝරන්න ඕන අගට 1p1. ඉතුරු වෙනවා ඉලක්කම් 9ක්. ඒ ඉලක්කම් 9 බිංදුව තියෙනවා. මෙතන බිංදුව ගිහිලා නැහනේ. එහෙනම් බිංදුවත් අයින් කරාම 8යි 8න් එකක් ඕන මෙතෙන්ට තෝරන්න. 8p1. ඒ දෙක එකතු කරනවා. බොහොම සරලයි. ඊගාට ලියා ගන්න පුතේ තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණය බලමු. තුන්වෙනි උදාහරණය ලියා ගන්න. මේක ටිකක් හරි හොඳ මානසිකත්වයක් සහිතව ඉගෙන ගන්න ඕන පරිස්සමෙන්. හරි. බලමු තුන්වෙනි උදාහරණය. බිංදුව 1 2 3 4. බිංදුව 1 2 3 4. බිංදුව 1 2 3 4 සංඛ්‍යාංක අතුරින් එකම අංකය නැවත වරක් නොසිටිනසේ 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 අංක ඕනෑම ගණනක් යොදා ගනිමින් අංක ඕනෑම ගණනක් යොදා ගනිමින් අංක ඕනෑම ගණනක් යොදා ගනිමින් සෑදිය හැකි සංඛ්‍යා ගණන සොයන්න. සෑදිය හැකි සංඛ්‍යා ගණන සොයන්න. හරි. දැන් පුතේ බලන්න බිංදුව 1 2 3 4 කියන සංඛ්‍යා අරගෙන ඒවයින් එකම ඉලක්කම නැවත වරක් නොසිටිනසේ. ඒ කියන්නේ පුනරාවර්තන රහිත ඉලක්කම් ඕනම ප්‍රමාණයක් යොදා ගනිමින් සංඛ්‍යා. එතකොට ඉලක්කම් ඕනම ප්‍රමාණයක් කිව්වම පුතේ එකම ඉලක්කම අපි එකපාරකට වඩා වැඩියෙන් යොදන්න බැරි නිසා උපරිම ඉලක්කම් 5 තමයි හදන්න පුළුවන් මෙතන. ඉලක්කම් 1 ඒවා. ඒ කියන්නේ මේ විදිහට තමයි හදන්න පුළුවන්. ඉලක්කම් 1 ඒවා හදත හැකි, ඉලක්කම් 2 ඒවා හදත හැකි, ඉලක්කම් 3 ඒවා හදත හැකි, ඉලක්කම් 4 ඒවා හදත හැකි, ඉලක්කම් 5 ඒවා හදත හැකි. ඉලක්කම් 1 සංඛ්‍යා, ඉලක්කම් 2 සංඛ්‍යා, ඉලක්කම් 3 සංඛ්‍යා, ඉලක්කම් 4 සංඛ්‍යා, ඉලක්කම් 5 සංඛ්‍යා. හරි. එතකොට ඉලක්කම් උපරිම ඉලක්කම් 5 තමයි හදන්න පුළුවන්. මොකද දැන් ඉලක්කම් 6 එකක් හැදුවොත් එකම එකක් නැවත පාරක් යොදන්න වෙනවා. මොකද ඉලක්කම් උපරිම 5යිනේ තියෙන්නේ. ඒතර එකම ඉලක්කම නැවත වරක් නොසිටිනසේ කිව්වහම උපරිම ඉලක්කම් 1 ඒවා 2 ඒවා 3 ඒවා 4 ඒවා උපරිම 5 ඒවා තමයි හදන්න පුළුවන්. ඉතින් තව කොන්දේසියක් තමයි බිංදුව මුලට බෑ. බිංදුව මුලට බෑ. ඒතර බිංදුව මුලට බැරිව හදන ඉලක්කම් 1 සංඛ්‍යා 2 සංඛ්‍යා 3 සංඛ්‍යා 4 සංඛ්‍යා 5 සංඛ්‍යා. එතකොට බලමු ඉලක්කම් 1 සංඛ්‍යා නම් බලමු. ඉලක්කම් 1 සංඛ්‍යා බිංදුව මුලට නැතුව ඉලක්කම් 1 සංඛ්‍යා ගන්නවා නම් පුතේ මේ බිංදුව අතෑරලා ඉතිරි 4න් එකක් මෙතෙන්ට. එතකොට බලන්න පුතේ මම මේක ලොකුවට ඇඳලා පෙන්නන්නම්කෝ. මේක ටිකක් පොඩිනේ ඔයගලන්ට පැහැදිලි වෙනවා මදිනේ. මම ආයෙ මෙතන ලොකුවට ඇඳින්නම්.
එතකොට ඉලක්කම් 1 සංඛ්‍යා බිඳුව මුලට නැති. ඉලක්කම් 2 සංඛ්‍යා 3 4 5. එතකොට ඉලක්කම් 1 සංඛ්‍යා ගත්තොත් බිඳුව මුලට එන්නේ නැති හින්දා මේ හතරෙන් එකක් තමයි මෙතෙන්ට එන්නේ. 4p1. හරිද? 4p1. ඇත්තටම 4p1 කියන්නේ 4යි. සුළු කරමු. ඊගාවට බලන්න. සුළු කරන්නේ නැතුව ලියලා අන්තිමට සුළු කරමුකෝ. එතකොට බිඳුව මුලට නැතුව ඉලක්කම් 1 සංඛ්‍යා ඔච්චරයි. ඊගාට බලමු ඉලක්කම් 2 සංඛ්‍යා. ඉලක්කම් 2 සංඛ්‍යා කියන්නේ මෙතන. හරිද? මෙතෙන්ට ගන්නකොට පුතේ මුල් සංඛ්‍යාවට බිඳුව ගන්න නැතුව මේ හතරෙන් එකක්. කර්ම දෙකක් තියෙනවා 4p1. වැඩි කිරීම. දැන් එතකොට ඉලක්කම් 2 සංඛ්‍යා ගත්තොත් 4p1 මුල් සංඛ්‍යාව වැඩි කිරීම. දැන් බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් තමයි මෙතෙන්ට තෝරන්නේ. හැබැයි මෙතෙන්ට බිඳුව ගන්න පුළුවන් මෙතෙන්ට. එතකොට ඔක්කොම ඉලක්කම් පහක් තියෙනවා. පහෙන් ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි මුලට දාපු එක අයින් කරන්න ඕන. එකම ඉලක්කම දෙපාරක් එන්න බෑනේ. එතන මුලට දාපු එක අයින් කරාම ආයි 4යි තියෙන්නේ. මේ ඉලක්කම් පහෙන් මුලට දාපු එක අයින් කරාම 4යි. 4ෙන් එකක් මෙතෙන්ට 4p1. ඒතර කර්ම දෙකක් නේ. එතකොට ඒක ගණන් කිරීමේ මූල ධර්මයේ. ඒතර ඒක අපි පසුව සුළු කරමු ඔහොම ලියලා. ඊගාට ඉලක්කම් 3 සංඛ්‍යා. ඉලක්කම් 3 සංඛ්‍යා. ඉලක්කම් 3 සංඛ්‍යා ගත්තොත් බලන්න පුතේ දැන් ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යා ගත්තොත් මේකනේ. ඒතර මුලට බිඳුව නැතුව ඉතිරි හතරෙන් එකක්. 4p1 වැඩි කිරීම. එතකොට මෙතෙන්ට එන්නේ 4p1 වැඩි කිරීම. මෙතෙන්ට මේ ඉලක්කම් පහෙන් මුල් එක අයින් කරනවා. ඉතිරි හතරෙන් ඕන එකක් බිඳුව උනත් මෙතෙන්ට එන්න පුළුවන් නේ. මෙතෙන්ට බැරි වුණාට. ඉලක්කම් පහෙන් මුල් එක අයින් කරාම 4යි. ඒ හතරෙන් එකක් මෙතෙන්ට. 4p1. කර්ම තුනක් තියෙනවා මේකේ. වැඩි කිරීම. එතකොට දැන් මේ දෙකට දෙකක් ගියාම ඉලක්කම් පහෙන් බිඳුව ගන්න පුළුවන් මෙතෙන්ට. ඉලක්කම් පහෙන් මේ දෙකට දෙකක් ගියාම තව තුනක් ඉදිරි. ඒ තුනෙන් එකක් මෙතෙන්ට. වැඩි කිරීම 3p1. ගාමු ගණන් කිරීමේ මූල ධර්මයේ කර්ම තුනම. ඉලක්කම් 3 සංඛ්‍යා. ඒතර ඉලක්කම් 1 සංඛ්‍යා, ඉලක්කම් 2 සංඛ්‍යා, ඉලක්කම් 3 සංඛ්‍යා. ඒතර මුල් එකට බිඳුව නැතුව තමයි අපි තෝරන්නේ. ඒකට ඉලක්කම් 4 සංඛ්‍යා. ඉලක්කම් 4 සංඛ්‍යා ගත්තොත් පුතේ මේකනේ. මුලට බිඳුව නැතුව තෝරන. මේ ඉලක්කම් පහෙන් බිඳුව අයින් කරාම 4යි. 4න් ඕන එකක් 4p1. වැඩි කිරීම. හරි මුල් එක තේරුවා. ඉලක්කම් පහක් තියෙනවා. මේවට බිඳුව එන්න පුළුවන්. බිඳුව එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒතර ඉලක්කම් පහෙන් මෙතෙන්ට එකක් ගියාම ඉලක්කම් 4යි ඉතුරු. ඒ 4 බිඳුව තියෙනවා. හරි. ඒ 4න් ඕන එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒතර 4p1. එතන මෙතන 4p1. වැඩි කිරීම. දැන් මේ දෙකට දෙකක් ගියාම මේ ඉලක්කම් පහෙන් ඒ දෙකට දෙකක් ගියාම තව තුනක් ඉතුරුයි. ඒ තුනෙන් ඕන එකක් මෙතෙන්ට ගත හැකියි. 3p1. වැඩි කිරීම. ඊගාට මේ ඉලක්කම් පහෙන් මේ තුනට තුනක් ගියාම තව දෙකක් ඉතිරි. දෙකෙන් ඕන එකක් මෙතෙන්ට ගත හැකි. වැඩි කිරීම 2p1. කර්ම 4ක් තියෙනවා. ගාමු ගණන් කිරීමේ මූල ධර්මය. ඊගාවට ඉලක්කම් 5 සංඛ්‍යා. ඉලක්කම් 5 සංඛ්‍යා. ඉලක්කම් 5 සංඛ්‍යා. අතර ඉලක්කම් 5 සංඛ්‍යා ගත්තොත් පුතේ මේකනේ. මුලට මේ ඉලක්කම් 5ක් තියෙනවා. 5න් බිඳුව ගන්න බෑ. ඉතිරි 4න් එකක්. 4p1. මුලට 4p1. මුල් සංඛ්‍යාව. ඊට පස්සේ ඉතුරු වෙනවා ඉලක්කම් 5න් එකක් ගියාම 4ක් ඉදිරියේ 4 බිඳුව තියෙන. එතනින් එකක් මෙතෙන්ට. 4p1. වැඩි කිරීම. ඊගාට ඉලක්කම් දෙකක් ගියාම 3ක් 3න් එකක් මෙතෙන්ට 3p1.
වැඩි කිරීම. ඊගාට ඉලක්කම් 3ක් ගියාම පහෙන් දෙකක් ඉතිරි දෙකෙන් එකක් මෙතෙන්ට 2යි p1. ඊට පස්සේ ඉලක්කම් 1යි ඉතිරි ඒකම මෙතෙන්ට 1යි p1. ඒතර ගාමු ගණන් කිරීමේ මූලධර්මය. ඇත්තටම එහෙනම් සෑදිය හැකි පුනරාවර්තන රහිත සංඛ්‍යා ගණන මේ ටික එකතුව. එතකොට මේකේ පුතේ 4යි එන්නේ. මේකේ 4 වැඩි කිරීම 4 16යි. මේකේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 48යි. මේකේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2. තර 16යි 16 වරක් 3 48යි 96යි. මේකේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 96යි. තර 96යි 96යි 48යි. එතකොට 140යි 140යි 260යි 260යි. මේ ටික ඔක්කොම එකතු කරාම 260යි. මම මේ හැදුවේ පුතේ එක ක්‍රමයකට විතරයි. දැන් මම මේක ක්‍රම ගණනාවකට කියලා දෙනවා. අතන මේ තියෙන්නේ පළවෙනි ක්‍රමය. අතන පළවෙනි ක්‍රමයේ විදිහට මම එකෙන් එක කියලා දෙන්නම්. ඊට වඩා ටිකක් දියුණු ක්‍රම තියෙනවා. ඒව කියලා දෙන්නම්. දැන් බලන්න ආයි පාරක් හොඳට අහගන්න. 0 1 2 3 4 කියන ඉලක්කම් අරගෙන එකම ඉලක්කම නැවත වරක් නොසිටිනසේ කියන්නේ පුනරාවර්තන රහිත වනසේ. හරිද? ඉලක්කම් ඕනම ගාණක් යොදාගෙන සංඛ්‍යා හදන්න පුළුවන් සංඛ්‍යා කොච්චර තියෙනවද කියලා අහන්නේ. එතකොට පුතේ ඉලක්කම් ඕනම ගාණක් කියන්නේ ඇත්තටම එකම ඉලක්කම නැවත ගන්න බැරි හින්දා ඉලක්කම් 5ට වඩා වැඩි සංඛ්‍යා හදන්න බෑ. එතකොට දෙපාරක් කියනවනේ එකම ඉලක්කම. එතකොට ඉලක්කම් 1 සංඛ්‍යා 2 සංඛ්‍යා 3 සංඛ්‍යා 4 සංඛ්‍යා 5 සංඛ්‍යා තමයි උපරිම තියෙන්නේ. ඉලක්කම් 1 සංඛ්‍යා ගත්තොත් බිංදුව හැරෙන්න ඉතිරි ඕන එකක් 4යි p1. ඉලක්කම් 2 සංඛ්‍යා ගත්තොත් මෙතෙන්ට බිංදුව නැහැ. එතකොට ඉතිරි 4 එකක් 4යි p1. මෙතෙන්ට ඉතුරු වෙන ප්‍රමාණයෙන් මුල් එක ඇරුණාම ඉතිරි 4න් එකක් 4යි p1. ඉලක්කම් 3 සංඛ්‍යා ගත්තොත් මුලට බිංදුව නැහැ 4යි p1 4න් එකක්. ඉතිරි එකට මේ ඉලක්කම් 5න් මෙතෙන්ට දාපු එක අයින් කරලා බිංදුවක් තියෙන බලන්න 4න් එකක් 4යි p1. මෙතෙන්ට ඉතිරි වෙනවා ඉලක්කම් 3ක් 3යි p1. අන්න ඒ ක්‍රමයට බැලුවා. මේක ටිකක් දිග වැඩි. මම මේවට කෙටි ක්‍රමයක් කියලා දෙනවා ඊගාවට. හරි. ඉස්සෙල්ලා ක්‍රම කීපයක් කියලා දෙනවා. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ක්‍රමය හදාගන්නකො පළවෙනි ක්‍රමය කියලා. එක එක ක්‍රම වලට තේරුම් ගත්තාම හරි. දැන් මේ ක්‍රමය ටිකක් ප්‍රාථමිකයි. දැන් අපිට නිකන් එකින් එක තෝරන ක්‍රමයක් නේ. මම ඊගාවට කියලා දෙන්නම් තව ක්‍රමයක්. මේක කියන්නේ ක්‍රම 3ක් විතර මම කියලා දෙනවා මේකට. ඉතින් දැන් මේ ක්‍රමයෙන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඉවර කරගන්නකො. මේක හැම කෙනෙකුටම තේරෙනවා සරල හින්දා. හැබැයි ගොඩක් දිගට ලියන්න තියෙනවා ඉතින්. ඔය පුනරාවර්තන රහිත කියන්නේ ගත් ඉලක්කම ආයි ගන්න බෑ කියන එක. හරි. එක ක්‍රමය කියලා දාන්න ඒක highlight කරගන්න.
හරි පුතේ. දැන් අපි මේක හැදුවේ මේක කියලා දුන්නේ ටිකක් දිග ක්‍රමයකට. මට පුළුවන් මේක තව ටිකක් දෙවෙනි ක්‍රමයේ විදිහට මේක මීට වඩා මේ ටික සරල කරන්න. හරිද? එතකොට ඔන්න ඔයගොල්ලෝ ලියාගන්න එකට දෙක ක්‍රමය කියලා. දෙක ක්‍රමය. හරි? දෙක ක්‍රමයේදී පුතේ මේ ඉලක්කම් ටික තියෙන පුනරාවර්තන රහිතයි මේ ටික සටහන් කරගන්නවා. මේක පුරවනකොට මම පොඩි දෙයක් කරනවා මෙතන. දැන් මෙතන තමයි මෙන්න මේ ටිකේදී තමයි මට ඒක විශේෂයෙන් සටහන් කරන්න ඕන වෙන්නේ. හරි මම මෙතනත් මේ ටික මකලා දාන්න. ඔයගලන්ට වෙනම ලියන්න වෙනවා. හරි. ඔන්න බලන්න පුතේ මේ දැන් මම මේ කරපු එක ටිකක් වැඩි දියුණු කළා. මේ කරපු දෙයම තමයි වැඩි දියුණු කරලා ගන්නවා. ඉලක්කම් එකේ සංඛ්‍යා බලන්නකෝ. ඉලක්කම් එකේ සංඛ්‍යා වුණොත් පුතේ බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් 4යි p1 4යි එක කිසි ගැටලුවක් නැහැ. ඊගාට ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගත්තොත් මුල් එකට පුතේ බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් 4යි p1 හරිද? ඊට පස්සේ දෙවෙනි එකට මේ ඉලක්කම් පහෙන් මුල් එක බිඳුව ගන්න පුළුවන් දෙවෙනි එකට. ඒතර මුල් එක අතාරින්න ඕනනේ. ඒතර ඉලක්කම් පහෙන් නැවත හතරක් වෙනවා. ඒ හතරෙන් එකක් මෙතෙන්ට. ඒකත් හරිය 4යි p1 වැඩි කිරීම 4යි p1 ගණන් කිරීමේ මුල් ධර්මය 16යි. ඉලක්කම් තුනේ සංඛ්‍යා ගන්නකොට පුතේ මුල් එකට මේ ඉලක්කම් පහෙන් බිඳුව ඇර ඉතිරි හතරෙන් එකක් තමයි 4යි p1. මුල් එක 4යි p1. වැඩි කිරීම ඉතිරි දෙක විශේෂයක් නැහැ නේ. ඒකට ඕන එකක් ගත හැකිනේ. මෙන්න මේ ඉතිරි දෙකම තෝරනවා. දැන් බලන්න මේ පහෙන් මුල් එකට එකක් ගියාම හතරක් ඉතුරුයිනේ බිඳුව එහෙමත් තියෙනවා. ඒ හතරෙන් දෙකක් තෝරන මෙතෙන්ට. 4යි p2. එතකොට දැන් ඊගාවට 4යි p2. ඒක ගාමෝ ගණන් කිරීමේ මූලධර්ම. එතකොට 4 වැඩි කිරීම කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 2. ඒ කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3. 48යි. 48යි. ඒ කියන්නේ මුල් එකට බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් තෝරලා ඊට පස්සේ ඉතිරි දෙකට මුල් එක අතෑරලා ඉතිරි හතරෙන් දෙකක් තෝරනවා 4යි p2. අර වෙන වෙනම තෝරපු එක අපි එකපාරට තේරුවා ඉතිරි දෙක 4යි p2. ඊගාට බලන්න ඉලක්කම් 4 සංඛ්‍යා මේක. මුල් එකට බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් 4යි p1යි වැඩි කිරීම මේ ඉතිරි සංඛ්‍යා 3 එකපාරට තෝරනවා. එතන ඔක්කොම 5යි මුල් එකට එකක් ගියාම 4යි ඉතුරු. ඒ 4 බිඳුවක් තියෙනවා. 4න් ඕන එකක් 4න් 3ක් මේ 3ට 4යි p3. 4යි p3. ඒ 3න් 4න් 3ක් තෝරන මේකට පිළියෙල කරනවා. 4යි p3. 4න් 3ක් පිළියෙල කිරීම 4යි p3. ගණන් කිරීමේ මූලධර්මයේ කර්ම දෙකක් ගුණ කිරීම. 4 වැඩි කිරීම 4 බෙදීම කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 1. 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 16 වරක් 48යි 96යි. 96යි. තර ඉලක්කම් පහේ සංඛ්‍යා. පහේ සංඛ්‍යා ගත්තොත් මුල් එකට බිඳුව හැර ඉතිරි හතරෙන් එකක් 4යි p1යි. වැඩි කිරීම. ඒතර පුතේ ඉතිරි ඉලක්කම් 4ක් තියෙනවනේ. මේ හතරම අපි එකපාරට තෝරනවා. මේ ඉලක්කම් පහෙන් මුල් එකට එකක් ගියානේ. ඒතර 4යි 4න් 4ක් තෝරනවා. හරි? 4යි p4. 4යි p4. ගාමු ගණන් කිරීමේ මූලධර්ම. ඒතර 4 වැඩි කිරීම කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත බිඳුව. ඒ කියන්නේ 4 වැඩි කිරීම කමාරෝපිත බිඳුව කියන්නේ 1යිනේ. 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 96යි. එහෙනම් පුනරාවර්තන රහිත සංඛ්‍යා ගණන වෙනවා කොච්චරද? මේ ටික එකතුව. 4යි 16යි 48යි 96යි 96යි. ඒතර බලන්න කීයද කියලා? එතකොට 96යි, එතන 240යි, 256යි, 260යි. තව ක්‍රම තියෙනවා. හරි? ওই විදියට. එතකොට මේකම අර කලින් කියලා දුන්න ක්‍රමයේම තමයි ඊට පොඩ්ඩක් ඒක දියුණු විදියට ලිව්වා. අපි අර කලින් එකේදී
එකෙන් එකට තේරුවානේ මේක තෝරලා මේක තෝරලා මේක තෝරලා මේක තෝරලා මේක තෝරලා එහෙම. ඒතර ප්‍රාථමිකයිනේ. ඒතර ඒක පොඩ්ඩක් දියුණු කරා ඇඩ්වාන්ස් කරලා ගත්තා. එකපාරට තේරුවා විශේෂ නැති ටික. මුල් එක විශේෂයනේ බිඳුව ගන්න බැරි හින්දා. මුල් එක තෝරලා ඉතින් ටික එකපාරට තේරුවා. රයිට්. හදන්නකෝ. හරි මේ ක්‍රමය ආයි කියලා දෙන්නලු. ඉතින් පුතේ මේ ටික ලියලා ඉවර කරගන්න මම ආයි කියන්නම්. හරි? ලියලා ඉවර කරගන්න ආයි කියන්නම්. මේක අර එකපාරටම තේරුම් ගන්න අමාරුයි. මොකද අමුතු කොටසක් නේ සංකරණා සංයෝජන කියන්නේ. හැබැයි මේක තේරුම් ගත්ත ගමන් වැඩේ හරියන ඕන එකක් පුළුවන් වෙනවා. මේක මේ අපි ටිකක් ඉස්සරහට කරගෙන යනකොට ආයි බැරි වුණේවා ආයි මේ තහවුරු කරගන්න පුළුවන්. හරි? ඕන දෙයක් එකපාරින් බැහැයි කියලා බැහැර කිරීම සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙකුගේ සිරිතනේ. එහෙම නැතුව මේකේ තේරුම් ගන්න උත්සාහ කරනකොට අනිවාර්යයෙන්ම ටික ටික පුළුවන් වෙන්න ගන්නවා. හරි? අපි කල්පනා කරනකොට උත්සාහ කරනකොට අපේ ශරීරය පොළඹවනවා මේක තේරුම් කරවන්න පොළඹවල දානවා. එතකොට නැත්තම් අපි උත්සාහ නොකරොත් ඒක අපිට ආධුනික වෙනවා හැමදාම. අර මුලින් ටික කල්පනා කරලා හරියටම තේරුම් ගත්තා නම් හරි. ඒතර ඉස්සරහට යන්නේ ඒවම තමයි. මම ඔයගලන්ට දැන් පේපර් එකක් දැම්මා. හැබැයි කිසිම ළමයෙක්ගෙන් ප්‍රතිචාරයක් නැහැ. ඒක හොඳද? ඒක ඒ විදිහට කරන් යන්න ඕනද? නැත්නම් වෙනසක් කරන්න ඕනද? ටෙලිග්‍රෑම් ගෲප් එකේවත් ඒකට ප්‍රතිචාර දාන්න. මම ඒ ප්‍රතිචාර නැති නිසා ඊගා පේපර් එක තාම හැදුවේ නැහැ. පේපර් එක හදලා තියෙන්නේ තාම දැම්මේ නැහැ. හරි? ඉතින් ඒ වැඩ ටික මේ සතියේ කරන්න නම් ඕගොල්ලෝ මොකද මේකට කැමතිද අකමැතිද මට දැනගන්න ඕන ඕගොල්ලන්ගේ පොඩ්ඩක් මේ පේපර් එක ගැන තියෙන අදහස. හරි? ඒක ඔයගොල්ලෝ ටෙලිග්‍රෑම් එකට දාන්න අදහස. ඒකට මොන හරි සංශෝධන තියෙනවා නම් කෙරෙන්න ඕන විදියක් තියෙනවා නම් කියන්න. මම ඒකෙදි කරේ ඔයගොල්ලන්ට පේපර් එක දුන්නා නිශ්චිත වේලාවකදී. ඒගොල්ලන්ට පැය 3යි විනාඩි 15ක් දුන්නා. පේපර් එක බලන්නත් එක්ක. එතකොට ඒක ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පේපර් එක ලියලා ඉවරුනාට පස්සේ PDF කරලා එවන්න කිව්වා. ඒ එවන එක දැන් බලලා ඉවරයි. බලලා තියෙන්නේ අපි බලන පේපර් ටික ඔයගොල්ලන්ට එවන නැවත PDF කරලා. ඉතින් ඒකෙදි අපි ලකුණු පිළිවෙලට දාලා හරි ගස්සලා මේකෙන් එකට බලනවා කොහොම හොඳට බලනවා. මම බලන ළමයින්ට රුපියල් 100 ගාන ගෙවනවා පේපර් එකකට. ඉතින් මම ඒකේ අයවැය වාර්තාවකුත් ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා ඇති. ඔයගොල්ලෝ හොඳට බලන්න. ඊට පස්සේ මම මාකින් එකත් ඔයගොල්ලන්ට දාලා ඇති PDF එකක් විදියට. ඊට අමතරව පැය 4:00මාරකට වැඩි කාලයක පේපර් එක සාකච්ඡා කිරීමකුත් දාලා දින වීඩියෝ එකක්. ඒතර පේපර් එක සාකච්ඡා කරන්න පැය 4:00මාරකට වීඩියෝ එකක් හදන්න මුළු දවසේම වීඩියෝ කරලා එඩිට් කරලා හරි ගස්සන්න ඕන අඩු කරලා. හරි? ඒතර එතන පැය 4:00මාරක් ගිහිල්ලා තින්නේ ඔක්කොම ලකුණු දාන හැටි ඉතින් විස්තර කරන විකල්ප ක්‍රම කියලා දෙනවා. ඒවා හින්දා තමයි ඒකට එච්චර වෙලාවක් ගිහිල්ලා තින්නේ. අනිත් එක ප්‍රශ්න 17ම සාකච්ඡා කරනවා. ඉතින් ළමයෙකුට සාකච්ඡාව අහලා හොඳම මට්ටමට තමන්ගේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේ කලාව හදාගන්න පුළුවන්. ඉතින් මම දැක්ක රෝයල් එකේ ළමයෙකුත් ලියලා තිබුණා. ඒ ළමයට ලකුණු 85ක් වගේ තිබුණා. මම හිතන්නේ දෙවෙනියට වැඩි ලකුණු තිබුණේ ඒ ළමයට. ඉතින් ඒ පිටස්තර දිස්ත්‍රික් වල ළමයි ලියනවා. අපේ ළමයි ටිකක් ලියන එක අඩුයි. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ලියලා මේ තරගෙට එන්න අවස්ථාව හදාගන්න හොඳම වෙලාව මේ.
ඉතින් මටත් ධෛර්යය තියෙන්නේ මේවා කරන්න. මොකද ඔයගොල්ලෝ හිතන්නකෝ පේපර් එකක් වෙනුවෙන් මේ පන්තියකට වඩා මහන්සි වෙන්න වෙනවා. ඉතින් පේපර් එකක් අලුත් ගණන් දාලා නව විදියට ඒක එලි දක්වන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. ඒක නිකන් නොසලකා හැරියාම අපට එපා වෙනවා. ඒ නිසා ළමයි දැනගන්න ඕන මේකට පොළඹවල තියන්න. මොකද මට උතන ඔයගොල්ලන්ගෙන් ওই 250 ගන්න එකෙන් මට ඇති ලාභයක් නැහැ. මම ඒ කරන්නේ ඒකේ අනවියදම ආවරණය කරන්නේ බලන කෙනාට කම්පියුටරේ දිහා බලාගෙන දවසකට පේපර් 8කට වැඩිය බලන්න බෑ හරියට බලන්න නම්. ඉතින් ඒක නිසා තමයි අපිට එතන වියදම් කරන්න වෙලා තියෙන්නේ. ඊට අමතරව තව ගොඩක් වියදම් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට දාලා ඇති. ඒව බලා ගන්න ඕගොල්ලෝ. මොකද සමහර අය වැරදි තක්සේරු වලට එනවා. ඒකයි. නැත්තම් හිතනෝනේ අඩු මුදලක් අය කරලා කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. ඔය වගේ එක එක මතිමතාන්තර සමහර ළමයින්ගේ තියෙනවා. නමුත් ඒක කියවලා බැලුවා නම් ඔයගොල්ලන්ට තේරෙයි මේක කරන්න යන තියෙන පිරිවැය සහ මහන්සිය. හරි? right. මම මේක ආයි පාරක් ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. දැන් මේ දෙවෙනි ක්‍රමේදී මේ ඉලක්කම් පහෙන් ඕනම එකක් අරන් පුනරාවර්තන රහිත ඉලක්කම් 1 සංඛ්‍යා 2 සංඛ්‍යා 3 සංඛ්‍යා 4 සංඛ්‍යා 5 සංඛ්‍යා ඉලක්කම් 6 සංඛ්‍යා ගන්න බෑ මොකද එකම ඉලක්කම දෙපාරක් යෙදෙන හින්දා. ඒතර ඉලක්කම් 1 සංඛ්‍යා ගත්තොත් බිඳුව හැර ඉතිරි 4න් එකක් 4p1. ඉලක්කම් 2 සංඛ්‍යා ගන්නවා නම් පුතේ ඉලක්කම් 2 සංඛ්‍යා ගන්නකොට මුල් එකට බිඳුව හැර ඉතිරි එකක් 4p1. 4p1. එතකොට මුල් එකට බිඳුව නැතුව මේ 4න් එකක් දැම්ම 4p1. ඉතිරි එකට ඉලක්කම් 5න් මුල් එක ඇරුණාම ඉතිරි ඕන එකක් ගත හැකි 4ක් ඉතුරු. ඒ 4න් එකක් මෙතෙන්ට 4p1. ඊකට තුන්වෙනි ඉලක්කම් 3 සංඛ්‍යා ගන්නකොට මුල් එක මේ බිඳුව ඇර ඉතිරි 4න් එකක් 4p1. එතකොට එතෙන්ට එකක් ගියාම ඉලක්කම් 5න් 4ක් ඉතිරි. ඒ 4න් දෙකක් මෙතෙන්ට 4p2. ගණන් කිරීමේ මූලධර්මය. මෙතන මුලට 4න් බිඳුව හැර ඉතිරි 4න් එකක් 4p1. ඊගාට ඉතිරි වෙනවා ඉලක්කම් 4ක් බිඳුව 1 4ක් ඉතිරි මුල් එක අයින් වුණාම ඒ 4න් 3ක් තෝරන්න ඕන 4p3. ඊගාට මුලට බිඳුව හැර ඉතිරි 4න් එකක් 4p1 ඉතිරි වෙනවා ඉලක්කම් 4ක් ඒ 4න් 4ම තෝරන්න ඕන 4p4. ඒ ටික එකතු කරා නම් හරි. ඔය දෙවෙනි ක්‍රමය. මම පුතේ තුන්වෙනි ක්‍රමයක් කියලා දෙනවා ඊගාවට 3 ක්‍රමය. ඒක ටිකක් වෙනස් වූ ක්‍රමයක්. අපි බලමුකෝ. මම හිතනවා මේ මුල් ක්‍රම දෙක ඔක්කොට වඩා හොඳයි කියලා. හරි. අන්න බලන්නකෝ බිඳුව 1 2 3 පුනරාවර්තන රහිතයි. හරි. පුනරාවර්තන රහිතයි. එතකොට මම මෙහෙම කරනවා. බිඳුව ඕනෑම තැනකට තියෙන පුළුවන් සංඛ්‍යා වලින් බිඳුව මුලට එන සංඛ්‍යා අඩු කරනවා. එහෙනම් සංඛ්‍යා ගණන සමානයි බිඳුව ඕනෑම තැනක ඇති සංඛ්‍යා ඍණ බිඳුව මුලට එන සංඛ්‍යා. සංඛ්‍යා ගණන සමානයි බිඳුව ඕනෑම තැනක ඇති සංඛ්‍යා ඍණ බිඳුව මුලට එන සංඛ්‍යා. එතකොට ඉන්ටර්වල් එකක් මේක පැහැදිලි කරලා 10 මාට දෙනවා. හරි. එතකොට බලන්න බිඳුව ඕනෑම තැනක ඇති සංඛ්‍යා කිව්වම පුතේ ඉලක්කම් 1 තියෙනවා. ඉලක්කම් 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා. එකෙන් අඩු වෙන්න ඕන බිඳුව මුලට එන ඉලක්කම් 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා. හරි. එතකොට මෙතන ගත්තාම බිඳුව ඕනෑම තැනක තිබිය හැකි කියන්නේ බිඳුව නෙවෙයි කියලා හිතන්නකෝ. බිඳුව මුලටත් එන්න පුළුවන් එතකොට. ඒතර බිඳුව වෙනුවට වෙන ඉලක්කමක් අපි තුන් 5 තියෙනවා කියලා. එහෙම හිතන්නකෝ. ඒතර බිඳුව මුලට මැදට අගට ඕන තැනකට. දැන් ඇත්තටම බිඳුව මුලට එන්න බෑ කියලානේ කියන්නේ. ඒතර මෙතන අපි බලන්නේ බිඳුව ඕනෑම තැනක ඇති සංඛ්‍යා. ඒතර මේ බිඳුව නෙවෙයි කියලා හිතන්න 5 කියලා හිතන්න. ඒතර ඔක්කොම ඉලක්කම් 5යි. මෙතෙන්ට 5යි p1. මෙතෙන්ට 5යි p2. මෙතෙන්ට 5යි p3. මෙතෙන්ට 5යි p4. මෙතෙන්ට 5යි p5. එතකොට බිඳුව ඕනම තැනක තියෙන්න පුළුවන්. එතකොට මෙතන එන්නේ 5යි p1 ධන 5යි p2 ධන 5යි p3 ධන 5යි p4 ධන 5යි p5. මේක බිඳුව ඕනෑම තැනක
තියෙන්න පුළුවන්. ඒතකොට බිඳුවක් නැහැ කියලා හිතන්නකෝ. ඒතකොට මුලට එන්නේ මුලටත් බිඳුව එනවා. එතකොට මුලට එනවා, අගට එනවා, මැදට එනවා. මුලට බිඳුව එන ඒවායි නැති ඒවායි ඔක්කොම තියෙනවා. ඕකෙන් අඩු කරන්න ඕන බිඳුව මුලට එන ඒවා. ඒතර බිඳුව වෙන තැනකට එන්නේ නැහැ, මුලට එනවා. කෙලිම බිඳුව මුලට දාලා ඉතිරි ටික තෝරනවා. ඒතර බිඳුව මුලට දැම්මොත් බිඳුව මුලට එන ඉලක්කම් එකේ සංඛ්‍යානන් තියෙන එකයි. 1p1. ඒකයි තියෙන්නේ. බිඳුව මුලට එන ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගත්තොත් මේක බිඳුවට දාලානේ ඉතිරි හතරෙන් එකක්. 4p1. මෙතෙන්ට නම් අපි නිකන් 1 කියලා ගමුකෝ. එතන මෙතෙන්ට එන්නේ මේකනේ තෝරන්නේ. දැන් මේක විතරයි තෝරන්නේ 4p1. මෙතන බිඳුව මුලට දැම්මනේ ඉතිරි හතරෙන් දෙකක්. 4p2. බිඳුව මුලට දැම්ම ඉතිරි හතරෙන් තුනක්. 4p3. බිඳුව මුලට දැම්මාම ඉතිරි හතරෙන් හතරක්. 4p4. එතකොට 1 ධන 4p1 ධන 4p2 ධන 4p3 ධන 4p4. ඒක අඩු කරනවා. එතකොට බිඳුව කොහේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ කියලා බිඳුව මුලට එන මැදට අගට හැමතැනටම එන ආකාර ටික අඩු කරනවා. බිඳුව මුලට එන ආකාර ටික. හරිද? මෙතන සුළු කරොත් පුතේ මම මේක කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 4 කියන්නේ 5යි. හරිද? මෙතන කමාරෝපිත මම මේව ලියන්නකෝ. කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 4 ධන කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 3 ධන කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 2 ධන කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 1 ධන කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත බිඳුව ඍණ 1 ධන කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 3 ධන කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 2 ධන කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත 1 ධන කමාරෝපිත 4 බෙදීම කමාරෝපිත බිඳුව. එතකොට පුතේ මෙතන සුළු කරගත්තොත් 5යි 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 කමාරෝපිත කැපුණා 20යි 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 කමාරෝපිත කැපුණා 5 4 20යි 20 3 60යි මෙතනත් 5 වැඩි කිරීම එතන 60යි 120ක් එනවා මෙතෙන්ටත් 120ක් එනවා බිඳුවේ කමාරෝපිතය කියන්නේ එකයිනේ මෙතනට එන පුතේ 1 ධන 4 ධන 12 ධන 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 කමාරෝපිතයෙන් 12යි මෙතන 4 කමාරෝපිතය කියන්නේ 24යි මෙතනට 24යි දැන් මෙතන සුළු කරොත් එන්නේ 240යි 300යි 325යි මෙතන සුළු කරොත් එන්නේ 24යි 48යි 50යි 60යි 65යි 65ක් අඩු කරනවා. එතකොට 5න් 5ක් ගියොත් 0යි 12න් 6ක් ගියොත් 6යි 260යි. ඔය විදිහට. එතකොට මේ වගේ ක්‍රම එකක් අනුගමනය කරන්න පුළුවන් ඕනනම් ඔයගලන්ට මේ තියෙන්නේ 3 ක්‍රමයේ විදිහට. හරි? 3 ක්‍රමය. එහෙනම් ඔන්න 3 වෙනි ක්‍රමයටත් ඔයගලන්ට මේක අපි සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලන්ට පුතේ මෙතන මේ ඔයගොල්ලන්ට මේ දැන් ගෙවීම් පිළිබඳ ප්‍රශ්න ඊගව සතියේ පන්තියට සම්බන්ධ වීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා ඊළඟ සතියේ Zoom class එක හැම වෙලාවෙම ඔයගොල්ලන්ට මේ නිශ්චිත වේලාව තුල කියන්නේ ඔයගොල්ලන්ගේ පන්ති වේලාවන් තුල පවත්වනවා. එතකොට Zoom class එකට සම්බන්ධ වෙන්නේ නැති අය app එකට සම්බන්ධ වෙලා app එකකින් වීඩියෝ බලන්න පුළුවන්. අර app එකකින් වීඩියෝ බලන්න දෙන්නෙත් ඔයගොල්ලන්ට හරියටම අද දැම්මනම් පැය 48ක් තමයි උපරිම තියන්නේ. හරි? අයින් කරනවා. ඒක නිසා ඒ කාලය තුලදී බලන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ Zoom එකෙන් බලනවා නම් disapa.lk වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වුණාට පස්සේ ඒකේ වීඩියෝ එකක් අපි තා පොඩ්ඩකින් ඔයගොල්ලන්ට දානවා. ඒ වීඩියෝ එක දාලා මම YouTube එකෙත් ඒ වීඩියෝ එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට group එකටත් ඒකේ link එක එවන්නම්. ඒක බලලා ඔයගොල්ලෝ ඒකෙන් සම්බන්ධ වෙන ආකාරය ඒකෙන් බලන්න බොහොම සරල විදියක්
disapa.lk වෙබ්සයිට් එකකින් පුළුවන් ඔයගලන්ට වීඩියෝ නරඹන්න. ඒ කියන්නේ දැන් ඔයගලන්ට දිසාපා ඇප් එකයි දිසාපා වෙබ්සයිට් එකයි දෙකක් තියෙනවා. ඒතර වෙබ්සයිට් එකකින් යන්න ඕන Zoom ක්ලාස් එකට යන අයට. එතකොට ඒගොල්ලන්ට ඔන්ලයින් මුදල් ගෙවපු අයටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මැනුවල් ගෙවපු අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම ඔයගොල්ලන්ට මේ අපි ඔන්න දැන් මේ මාසේ දැන් ලබන සතියේ පන්තියට මේ මාසේ මුදල් ගෙවපු අයට කෙලිම සම්බන්ධතාවය දෙනවා. හැබැයි දෙවෙනි සතියේදී ඒ මාසේ මුදල් ඒ කියන්නේ ජුනි මාසේ මුදල් ගෙවපු අය විතරයි සම්බන්ධ කරන්නේ. මුදල් ගෙවීම පරක්කු වෙනවා නම් එතකොට ඒ අයට ඇප් එකකින් බලන්න වෙනවා. හරි? Zoom එකයි ඇප් එකයි දෙකක් එකම එක්කිනෙකුට දෙන්නේ නැහැ. එහෙම දෙනවා අර අපි කලින් කරපු අනුකලනයේ පාඩම කරනකොට විතරයි. හරි? මේකේ වීඩියෝ එකක් තියෙනවා අපි මේ ඒකට ඊගාවට Zoom ක්ලාස් එකට සම්බන්ධ වෙන විදිය. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ දිසාපා channel එකක්. හරි? ඒකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන විදිය වීඩියෝ එක බලලා තේරුම් ගන්න මට ඔය තේරෙන්නේ නැහැ කියන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැම්මහම ඒක බලන්න. එතකොට ඒක තින්නේ මේ බටන් එකක් ඔබන්න තින්නේ. ඉබුවාම කෙලිම Zoom පන්තියට සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ පන්ති ගාස්තු ගෙවලා පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි නම් සම්බන්ධ වෙනවා. එතකොට දැන් ඒක අපි මේව කරන්නේ මේ මුල් සතියේට නම් කලින් මාසේ ළමයි සම්බන්ධ කරනවා. දෙවෙනි සතියේදී මේ මාසේ ළමයි තමයි සම්බන්ධ කරන්නේ. හරි? ඒක වීඩියෝ එක බලලා තේරුම් ගන්න. දැන් අපි මේකම වීඩියෝ එක දානවා. දාලා ඉවර වෙලා ඒක ගියාට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉන්ටර්වල් එක දෙනවා. ඉන්ටර්වල් එකෙන් පස්සේ ආයි පාඩම කරගෙන යනවා. මේ වීඩියෝ එක වෙන අවස්ථාවක බලන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේක එකපාරක් බලන්න.